හරි හැමෝටම එහෙනම් ආයිබෝවන් ගිය සතියේ නතර කරේ කොතනද කියන එක මට අමතකයි මං හිතන්නේ අර ස්කන්ධයක් දීලා තිබුණේ මේ ටියුට් නැති අය ඉන්නවනම් යාළුවෝ මේ නෝට් එක බලන්න පුළුවන් පන්තියට දිගටම සහභාගී වෙනවා නම් යාලට පොඩ කතා කරලා ටියුට් ටික ඉල්ලගෙන සම්බන්ධ වෙන්න කො බලන්න ගානක් දුන්නනේ හදන් ඉන්න දුන්න කො දෙනවා ටියුට් එක හරි මේ ටියුට් එකේ කප්පියක චලිතය පිළිබඳ ගැටලු මෙතන එතකොට එතනින් පටන් ගන්න තියෙන්නේ ඉතින් මේ අපි බලමු කොහොමද කප්පි චලිතය සිද්ධ කරන්නේ නේද එහෙනම් ඉදිරියට යා නොසැලී ඉදිරියටම නොසැලී ඉදිරියටම යන්න. හොඳයි. කප්පියක චලිතය මෙහෙමයි. කප්පියක චලිතය ගණන් හදනකොට මම එක කප්පියයි හදන්නේ. හැබැයි ගණන් හදන්නේ මේ විදිහට. එතකොට සමීකරණ පාවිච්චි කරනකොට ඒ විදිහට පාවිච්චි කරලා ඔයාලා ගණන් හදන්න ඕනි. මොලේ පාවිච්චි කරලා හදන්න ඕනි. හොඳයි. උදාහරණ 4 රූපේ පරිදි කිලෝග්‍රෑම් 8ක සහ 12ක වස්තු දෙකක් සැහැල්ලු තන්තුවක් මගින් මොකද කරලා තියෙනවා කියන්නේ ආන් හරි. කරලා නිශ්චලතාවයේ මුදා හරිනවා. එහෙනම් සියලුම බල ලකුණු කරන්න පද්ධතිය මගින් අත් කර ගන්නා ත්වරණය ලකුණු ත්වරණය හොයන්න තන්තු වල ආතතිය සොයන්න. හොඳයි බලන්න එහෙනම් බෝඩ් එකක ගාණක් කියලා දෙන්නම් උදාහරණනේ. හරි. මේ ගණන් හදනකොට රූප සටහන් නිවැරදිව අඳින්න ඕනි. හරි. එතකොට ඔය කියන කප්පිය මම මේ පැත්තෙන් අඳින්න. මේ තියෙන්නේ කප්පිය. ලස්සනට අඳින්න ඕන. හැබැයි ලස්සනට අඳින්න ඕන. මේක කිලෝග්‍රෑම් 8ක් විදිහට ගන්න මේක කිලෝග්‍රෑම් 12 ස්කන්ධය විදිහට ගන්න. හොඳයි. ඔය රූප සටහන දීලා තියෙනවද? එන අදහල්ල. උතුරෝදි බලවලින්. අඳින්න ලස්සනට. ඕක තමයි කප්පිය. කප්පිය අඳින්න. කොටුවේ වඳින්න මේ බොඩියට අඳින්න කොටුවේ ගාලා හදන්න තියෙන්නේ කොටුවේ අඳින්න ටිකක් අර දුන් විතරේ සයිස් එක අඳින්න නැතුව ලස්සනට ඇඳලා ගාන හදන්න ඕන කොටුවේ ඇතුලේ හදන්න හැබැයි ඉල ඉතුරුම චිත්‍රපටය අඳින්න ඕන වෙලා නේද? ඒක ගානක් හදලා තියෙන්නේ කොච්චර විදියක් කරනවද?
අපි බල ලකුණු කරමු. ඕන ලකුණු කරනවා. ඕන කිලෝග්‍රෑම් 8යි කියන්නේ මේ හරිමැදින් පහළට නිව්ටන් 80ක බරක් තියෙන මොකද ස්කන්ධයක් පහළට තියෙන බර ගන්න පුළුවන් ගුරුත්වාකර්ෂණය මොනවා කරලාද වැඩි කරලා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 8 අපිට ලියන්න පුළුවන් 80යි කියලා. මෙයා හරි 120 120යි. හරි ඉතාලම හිමීට මම මේක කියලා දෙන්නේ. ඉස්සල්ලාම ඔය පහළට තියෙන බල දෙක ලකුණු කරගන්න. හරි ඊළඟට ඊට පස්සේ කලබල වෙන්නේ නැතුව මේ බරින්දා මේ තන්තුවේ ආතතිය ඉහළට මොන ආතතියක්ද T කියලා. මෙතන කරන ආතතිය මොකද්ද? T කියලා ඉහළට දා ගන්නවා. ඒ කරලා මෙතනක් දාගමු. එකම තන්තුවනේ. මොන තන්තුවද? එකම තන්තුවෙන් දැනෙන ආතති සමානයි. දැනෙන ආතති මොකද වෙන්නේ? සමානයි. තේරුණාද? තේරුණාද? ස්කන්ධය පහළට ස්කන්ධය 8යි නම් පහළට බර නිව්ටන් කීයද? 80යි. එහෙනම් ඉහළට ආතතිය T. මේ තන්තුවල දැනෙන ආතතිය ඉහළට තියෙන්නේ T. මෙයා පහළට නම් මේ ආතතිය කොහෙද අනිවාර්යෙන්ම? ඉහළට ඒක වෙනස් වෙන්නේ. ඔය දෙක තමයි හරියටම දාගන්න ඕනේ. මෙතනත් එහෙමයිනේ. පහළට 120යි ඉහළට T වෙනස් වෙන්නේ නැහැ. එකම ආතතිය තමයි දෙපැත්තෙම තියෙන්නේ. හරි. එතකොට හරි මේ අහන්නකො ඒ මෙතනට මෙතනටත් දැනෙන ආතතියක්. ඇයි මේ මෙයා උඩ අදින් රැඳිලා තියෙන මෙතනටත් දැනෙන ආතතියක්. ඒ ආතතිය මේ පැත්තටත් දැනෙනවා. එයත් T ඔච්චරයි ලකුණු කරන්න තියෙන බල කියලා. හරි ඔන්න බල ලකුණු කරා. නෑ ඔයාව තමයි දෙන්නේ. මරණ වේදනාවක් අධ්‍යයනය අධිමුත් අවධිය කර දෙන්නේ. හරි එහෙනම් මේක හරි. දැන් මම ඔයාලට එක වෝනින් එකක් දෙන්නම්. මේ බලය පාඩම අවුල් කරගත්තොත් භෞතික විද්‍යාවෙන් ඉදිරියට සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. හරි. ඒ නිසා මේ බලය පාඩම ස්ටෙප් බයි ස්ටෙප් හිමිහිට ඔළුවට දාගන්න. හරිද? ඊට පස්සේ පුළුවන් මේක ඉවර කරගත්තට පස්සේ වෙඩිකා පූර්වක යන්න පුළුවන්. හරිද? මේක වෙඩිකා පූර්ව ඉරි වගේ යන්න ගියොත් එහෙම පැටලෙනවා. හරි. ඉතින් දැන් මේ කප්පි චලිතේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලට බල ලකුණු කරන්න පුළුවන්. ඔය බල තමුන් ඕනාවට එපාවට ලකුණු කරන්න ගියොත් මේ බල ඊතල ගන්නවා මේ පැත්තෙන් මේ නිකන් ඇදේට නිකන් අර බලි වගේ යන්නොත් එහෙම ගාන හදන්න බෑ. හරි. යා පිළිවෙලට Tamanට පුළුවන් උපරිම පිළිවෙලට මේක හදා ගන්න ඕනේ. හොඳයි. ඒ වගේම මේ කිලෝග්‍රෑම් 8 ස්කන්ධයට අදාළ බලයන් මොනවද? පහළට තියෙන 80යි ඉහළට තියෙන T විතරයි. මෙතන මේ 100 මේ කිලෝග්‍රෑම් 12 ස්කන්ධයට අදාළ බලයන් දෙක මොකද්ද? 120යි උඩට තියෙන T. හරිද? එතකොට තව එක දෙයක්. දැන් මෙහෙම තිබ්බහම මොකද වෙන්නේ? නිකන් නිශ්චලතාවය තියනවද? හරි. සුරාජ් නැගිටින්න. නැගිටින්න. නැට්ට තද වෙන්නේ නැති වෙන දෙවිද? හරිද? මෙතන කිලෝග්‍රෑම් 12ක් තියෙනවා. මෙතන කිලෝග්‍රෑම් කීයක් තියෙන්නේ? 8යිනේ. එහෙනම් මේ පැත්ත ඉහළට යනවා මේ පැත්ත පහළට ගිහලා වැටෙනවා මේක. ඕනේ එන්නන්නේ නැට්ට බුරුල්ලා විතරයි හරි ගියා. හරි. එතකොට මේ බලන්න මෙයා 12යි මෙයා 8යි.
මේ බලන්න එතකොට මෙයාව පහළට යනවා මෙයාව මොකටද කොහෙද යන්නේ ඉහළට මේ පැත්ත පහළට යනවා මේ පැත්ත ඉහළට ගිහලා මේක මෙතනින් හිර වෙනවා ඒත් අපි අර ඒ චලනය වන ඒ කියන්නේ මෙයා පහළට යන සහ මෙයා ඉහළට යන මේ චලිත අවස්ථාව ගැන විතරයි සලකන්නේ තේරුණාද හරි එතකොට මෙයා ඉහළට යන ඔන්න එක පාරයි කියලා දෙන්නේ එහෙනම් මේ ස්කන්ධය ඉහළට යනවා මේ ස්කන්ධය ඉහළට යනවා මොන තොරණයකින්ද ඒ කියලා තොරණයකින් එතන මේ ස්කන්ධය පහළට එනවා මොන තොරණයෙන්ද ඒ කියලා තොරණය හරිද අපි ඔය තොරණයයි මේ තන්ත්‍රයේ ආගතිය තමයි හොයන්න තේරුණාද හරි එහෙනම් ලකුණු කරගන්න දත්ත ටික එහෙනම් මෙයාව ඉහළට යනවා ඒ කියලා තොරණයකින් මෙයාව කොහෙද යන්නේ පහළට යනවා ඒ කියලා තොරණයකින් තේරුණාද මෙයාව ඉහළට යනවා මෙයා කොහෙද යන්නේ පහළට හොඳට අවබෝධයකට ලක් වෙන්න ඕනේ නැත්නම් අමාරු රූපේ නිකම්ම රූපයක් විදිහට දකින්න එපා මට එහෙනම් සුරාජ් කියන්න මෙතන ස්කන්ධ කීයද එයාට අයිති බලයන් දෙක හරි එයාට අයිති තොරණය මේ හරි දිරුෂ කියන්න මේ ස්කන්ධය එයාට අයිති බලයන් දෙක T එතකොට තොරණය E එයාට විතර වෙන මේව ගැන හිතන්න එපා මේව නිකන් හොල්මන් වගේ ගණන් වලට ඇඩ් කරගන්න ගණන් වර්ධිනවා අපිට මේ ස්කන්ධයට අදාළ දේවල් ටික විතරයි වැදගත් වෙන්නේ උඩ තියෙන ටික අර ඔයාලා මේව ගැන හිතන්න එපා ගාන හදනකොට මෙන්න මෙයා ගැන විතරක් හිතන්න මේ නූල හදලා තියෙන්නේ කොහොමද මොනාගෙන්ද හදලා තියෙන්නේ හරිද මෙයාව කොහොමද හදලා තියෙන්නේ මෙයාව ලී වලින්ද යා කඩෙන්ද හදලා තියෙන්නේ මෙතන මොකද්ද තියෙන්නේ මේ බාල්කයක්ද මොකද්ද කියලා ඒවා හිතන්න යන්න එපා හරිද ඉස්කොලේ ගන්න වරදිනවා ඈගොල්ලෝ අපි අද මැදින් දිදක් තියාගන්න වෙනයක් ගහලා දිනවා යරකින්නේ හරි එහෙනම් ගන්න හදමු මෙච්චරයි කරන්න තියෙන්නේ ඔන්න බලන්න ඔයාලට නිකන් මේ එක එක තැන් වලින් ඉරයයි මේ ගාන හදන විදිහට දැක්කම හැබැයි මේක අමාරුයි සමහර අයට අමාරුයි ඒකට ආර දීසි බලන්න හරි විශ්ම කියන්න 8යි kg ට දාමුද ඉස්සෙල්ලාම 12යි kg ට දාමුද 8යි kg ට F සමානයි m මම කොහෙද දාන්න ඕනේ තොරණය වෙන දිශාවට 8යි කිලෝග්‍රෑම්ට මම F සමාන m දාන්න කොහෙද තොරණය වෙන දිශාව කොහෙද ඉහළට ඕම් බලන්න F සමාන m දාන විදිහ හරි එතකොට ඉහළට තියෙන බල ධන පහළට තියෙන බල ඍණ එතකොට මට මෙතන ලියන්න පුළුවන් T ඍණ T මෙයා ධන මෙයා ඍණ නේද මෙයා ධන මෙයා ඍණ T ඍණ 80 සමානයි ස්කන්ධය කීයද 8යි තොරණය ඕම් මගේ පළවෙනි සමීකරණය දැන් 12යි kg ට F සමානයි m මම දානවා මෙයාට F සමානයි මෙතන කොහෙටද කියනෝ පහළට එතන පහළට තියෙන බල ධන ඉහළට තියෙන බල ඍණ එතකොට 120 minus d 120 ඍණ t මේ මෙයා ධන මෙයා ඍණනේ පහළට තියෙන බල ධන ඉහළට තියෙන බල ඍණ එලිච්චි මෙතන f සමානයි m කොහෙද දැම්මේ ඉහළට එතකොට ඉහළට තියෙන බල ධන පහළට තියෙන බල ඍණ එතකොට මෙතන f සමානයි m කොහෙද දැම්මේ එතකොට පහළට තියෙන බල ධන ඉහළට තියෙන බල ඍණ දැන් තේරෙනවද මේ ඊතලයේ කොහෙද දාලා තියෙන්නේ ඉහළට එතකොට ඉහළට තියෙන බල මොකද වෙන්නේ පහළට තියෙන බල දැන් මෙතන f සමානයි m කොහෙද දාලා තියෙන්නේ එතකොට පහළට තියෙන බල මොකද වෙන්නේ පහළට තියෙන බල ධන ඉහළට තියෙන බල ඍණ හරි ස්කන්ධය 12යි තොරණය කීයද E හරි
ඒ කියන්නේ දැන් මේ බලන්න අන්තිම වතාව F සමානයි m ඉහළට දාන ත්වරණය වෙන දිශාව හින්දා එතකොට ඉහළට තියෙන බල ධන පහළට තියෙන බල මොකද වෙන්නේ? ඍණ. දැන් එතකොට මෙතන දැන් 12යි kg F සමාන m දාලා කොහෙද? පහළට. එයි මම ත්වරණය වෙන දිශාවට F සමාන m දාන්න ඕනේ. එතකොට පහළට තියෙන බල ධන ඉහළට තියෙන බල ඍණ. සමීකරණ දෙක අරගන්න සමගාමීව විසඳන්න ඉච්චර උත්තරේ කී දෙකම එනවා. සමගාමී සමීකරණ මතකයිනේ 11 වසර? හරි. එක පාරක් කියදෙනවා. මෙතන හරිද? හරි බලන්න මේ කප්පිය අර ප්‍රායෝගික වෙනවා. මේ කප්පිය අතෑරපුවම මොම්ම තියලා අතෑරපුවම මොකද වෙන්නේ? කප්පිය කියන්නේ මොකද්ද? කප්පිය කියන්නේ මෙයාට බොලොක්කෙට ඒ රෝදෙට කප්පිය කියන්නේ මේ බොලොක්කෙට. තේරුණාද? කප්පි චලිතය. එතකොට මේ ලණුවක් තියෙන්නේ. මේ ලණුව වලට ස්කන්ධයන් දෙකක් එකතු කරලා තියෙන්නේ. හරි? හොඳයි. අහගන්න. එතකොට මෙහෙමම තියලා අතෑරපුවාම මෙයා ඉහළට ත්වරණය වෙනවා. මෙයාව පහළට ත්වරණය වෙනවා. එතකොට මෙයාගේ ත්වරණය ඉහළට මෙයාගේ ත්වරණය පහළට. එතකොට F සමාන m දාන්න ඕනේ ත්වරණය වෙන දිශාවට. මොන දිශාවටද? හරි. එහෙනම් මම F සමාන m දානවා ඉහළට කාටද? 8යි kg. එතකොට මම මෙතන F සමාන m දානවා කීයයි kgද? 12යි kg. මම එහෙනම් මෙයාට F සමාන m ඉහළට දානකොට ඉහළට තියෙන බල ධන පහළට තියෙන බල ඍණ. එතකොට ඉහළට t පහළට 80යි. t ඍණ 80යි. t ඍණ මොකද වෙන්නේ? 80යි. දැන් මම මෙයාට F සමාන m කොහෙද දාන්නේ? පහළට. එතකොට පහළට තියෙන බල ධන ඉහළට තියෙන බල ඍණ. හරි. එතකොට 120 ඍණ t. හා පහළට යද්දි පහළට තියෙන බල දාන්න. F සමාන m පහළට දානකොට පහළට තියෙන බල දාන්න. ඒක ඉහළට තියෙන බල ඔව්. එයි මේ F සමාන m කොට දාලා දෙන්න. F සමාන m කොට දාලා දෙන්න. එතන පහළට තියෙන බල දාන්න. මෙයා මොකද වෙන්නේ? මෙයා මොකද වෙන්නේ? ආයෙක දැන්ද දැක්කේ? මෙයා දාන. එතකොට මෙයා දැන් මෙතන F සමාන m කොහෙද දාන්නේ? එතකොට ඉහළට තියෙන බල මොකද වෙන්නේ? පහළට තියෙන බල හරි. සමීකරණ වලට මුකුත් කරන්න එපා. ඔන්න බලන්න. පළවෙනි සමීකරණයට මම එකතු කරනවා කීවෙනි සමීකරණද? දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය මම දෙවෙනි සමීකරණය මොකද කරන්නේ? එකතු කරනවා. එතකොට මේ ධන t ට ඍණ t මොකද වෙන්නේ? කැපෙනවා. එතකොට 120න් 80ක් මොකද වෙන්න ඕනේ? ඔව්. 120 අඩු කිරීම 80 8යි ට 12යි මොනවා වෙන්න ඕනද? කියන්නකෝ. නෑනේ. එකතු කරද්දී කොහොමද අඩු වෙන්නේ? දැන් මෙතනදී අඩු වෙනවනේ. මෙතන ඍණ 80 නේ. මේ පැත්තට මේ පැත්ත එකතු කරන්න ඕන නේද? ඒ එකතු කරද්දී මේ ධන t ට මේ ඍණ t මොකද වෙන්නේ? කැපෙනවා. එතකොට 120ට 80ක් එකතුද කරන්නේ අඩුද කරන්නේ? අඩුනේ කරන්න ඕනේ. එතකොට 12යි ට 8යි මොකද වෙන්නේ? එකතු වෙනවා. 40 සමානයි 20යි a. එහෙනම් a සමානයි 2යි ms ඍණ 2යි. එහෙනම් තොරණේ කීයද? 2යි ms දෙක මේ සමීකරණ දෙක එකතු කර එක් කරේ. ඕන දිගට එකතු කරලා බලන්න එතකොට තේරෙයි. එකතු කරන එක නිකන් හිතෙන් තේරෙන්නේ නැත්තම්. එහෙම අපි ඒ ලෙවල් වල කරන්නේ නැහැ.
දැන් තමයි SFT නියම ටික කරන්නේ. බලන්න. සුරා කරන්න. F සමානයි m මේ දාන දිශාවට ඉන්න බල දාන. අනිත් පැත්තට බල ඍණ. ඉතින් දෙයියනේ කැමති සමීකරණයකට A ආදේශ කරලා T හොයන්න. දැන් මම මේක උදා කරන්න. ඊගෝල්. මම එකට ආදේශ කරනවා. කාටද ආදේශ කරන්නේ? එකට ආදේශ කරනවා A ගියාගේ. මෙතනට. එතකොට T ඍණ 80 සමානයි 8 වරක් යනවා. දෙක. අනුහයයි නිව්ටන්. ඒ කියන්නේ තන්තුවට දැනෙන ආතති බලය නිව්ටන් 96යි. ඒ වගේම පද්ධතිය ගමන් කරන ත්වරණය කොච්චරයිද? 6 2යි ms ඍණ 2යි. සරි? තේරුණා? නැද්ද? මානසික ආතතියෙන් පෙළනවා නම් ඉතින් අමාරුයි මේක නපත. හරි. ඔය જાති ගානක් තියෙන අභ්‍යාස වල ඔය දැන් ඔය පාඩමට අදාළ අභ්‍යාස වල 10 වෙනි ගාන කීවෙනි ගානද? 10 වෙනි ගාන. මාක් කරගන්න 10 වෙනි ගාන හදන්න. මාක් කරගන්න 10 වෙනි ගාන. ඔය ආකාරයටමයි හදන්න තියෙන්නේ. අභ්‍යාස වල 10 වෙනි ගාන. 10 වෙනි ගාන මාක් කරගන්න 10 වෙනි ගාන හදන්න පුළුවන්. එමමයි. අනිත් ඒවත් පුළුවන් ඉතින් 11 12ක් පුළුවන් සුට්ටක් හිතන්න ඕනේ. හරි. ඔයාලගේ ගානක් ඉවර නම් තව දෙයක් මට කියන්න තියෙනවා. ඒ තමයි මේ කප්පිවලදී තව එක දෙයක් අහන්න පුළුවන්. මෙන්න මේක. දැන් ඔයාලා දැනගත්තනේ බලන්න ඔයාලා ඇදපු රූපේ ඔයාලගේ මෙන්න මෙහෙම මේ උඩ කොටස විතරයි මම අඳින්නේ. මෙහෙම TT කියලා තිබ්බනේ කොටස් දෙකක්. මේ බලන්න T කියලා ආදිති කොටස් දෙකක් තිබ්බ නේද? දැන් බලන්න මෙහෙට T මෙහෙට ආදිති T. එතකොට මෙතන තන්තුර දැනෙන ආතතිය කීයද? මම T1 කියලා ගන්නම්කෝ. මෙතන T1 ආතතිය. මෙයාගේ මොකද්ද? එකතුව. කීයද? 2යි T. ඒ කියන්නේ මෙතන තන්තුවේ ආතතිය 96ක් කියලා අපිට ආවනේ කීයද අය? 96ක් ආවනේ. දැන් මෙතනටත් 96ක් දැනනවනේ. 96 කීයද? 192යි. නිව්ටන් 192ක් මෙතනටම දැනෙනවා. ඌ දෙයියනේ මෙහිනුත් අදිනවා මෙහිනුත් අදින දෙකේම එකතුව නෙමෙයි මෙතනට දැනෙන්නේ. නේ? හරි. ඔයාලගේ රූප සටහන මෙන්න මෙතන T1 කියලා දාගන්න. දාලා ඒක 2යි T කියලා දාගන්න. ඉස්සරහ ගණන් වලදී ඒක වැදගත් වෙනවා. බය වෙන්න එපා මම තව ගණන් කියලා දෙනවා අභ්‍යාස වල එද්දි මම අභ්‍යාස ටික කියලා දෙනවා. දැනට ඔයාලා try කරන්න 10 වෙනි ගාන. පස්සේ ගෙදර ඉන්න වෙලාවක කන බොන ගමන් තේ එකක් බොන ගමන් හරි. හොඳයි. අලුතෙන් අඳින්න මේ තියෙන ඇඳගත්තු රූප ඇඳින්න තිබ්බේ
හරි. අපි ඊළඟට කප්පි චලිතය ඉවරයි. ඒ කියන්නේ ඉවරයි කියන්නේ සිද්ධාන්ත ඉවරයි. ගණන් හදන්න ඕනේ තවම. මේ කොහොමද බලන්න ස්කන්ධ මත ප්‍රතික්‍රියා කිරීම කියලා එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. ඒ රූප සටහන් කොහොමද තියෙන්නේ කියලා? හරි. ඊළඟට අපි ඊළඟ මාතෘකාව වෙන ස්කන්ධ මත ප්‍රතික්‍රියා සෙවීම මේ බලන්න ස්කන්ධ මත ප්‍රතික්‍රියා සොයනවා කියලා කියන්නේ දැන් සමහර වෙලාවට සිද්ධ වෙනවා මෙන්න මෙහෙම දේවල්. ඒ කියන්නේ ස්කන්ධයක් මත ස්කන්ධයක් හේතු කරලා මෙන්න මේ ආකාරයට මම දැන් බල ලකුණු කරද්දි මම ඒවා හේතු කරලා ඉන්නේ චූටි ඉඩක් තියෙනවා. මට බල ලකුණු කරන්න ඕන හින්දා. මෙහෙම ස්කන්ධ දෙකක් තියෙනවා. සුමට මේ සුමට පෘෂ්ඨයක් මොන පෘෂ්ඨයක්ද? සුමට පෘෂ්ඨයක්. හරි. එතකොට ඔයාලගේ අර කීවෙනි පිටුවද? පස්වෙනි පිටුවේ උඩම තියෙන පින්තූරය ගැන වැඩි උඩම තියෙන පින්තූරය ගැන වැඩි හිතන්න එපා. මෙන්න මෙහෙම F බලයක් දීලා මොකද කරන්නේ? තල්ලු කරනවා. මොකද කරන්නේ? ඒකේ අගේ නිව්ටන් කීයද? 20යි නිව්ටන් 20යි. ඔන්න තල්ලු කරනවා. ඒ තල්ලු කරද්දී මේ ස්කන්ධයන් දෙක එකකට එකක් මොකද වෙන්නේ? හැප්පෙනවා. එකට එකක් මොකද වෙන්නේ? හැප්පෙනවා. ඒ හැප්පෙනකොට මෙයා මගින් මෙයා මතත් මෙයා මගින් මෙයා මතත් ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. මොන බලයක්ද? ප්‍රතික්‍රියා බලය. අර ස්කන්ධ හැප්පුණාම මෙයාගෙන් මෙයාට බලයකුත් මෙයාගෙන් මෙයාට බලයකුත් මොකද වෙන්නේ? ඇති වෙනවා. තේරුණාද නැද්ද? හැප්පෙන හින්දා. හරි. එතකොට මේ බලන්න හරි ලේසි. මෙයා මේ පැත්තට නම් මෙතන ප්‍රතික්‍රියා බලය ඉන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මෙයා මේ පැත්තට නම් මෙතන බලය කොයි පැත්තටද? මේ පැත්තට ඉන්න ඕනේ. තේරුණාද? මෙතනින් ඇති වෙන බලය කොයි පැත්තද? අනිත් පැත්තට. මේ බලමුකුත් තියෙන්න බෑනේ. මේ බලමුකුත් තියෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රතික්‍රියා බල ලකුණු කිරීම. මෙහෙන් තල්ලු කරනවා. තල්ලු කරලා මේ දෙක එකට මොකද වෙන්නේ? හැප්පෙනකොට මේ දෙන්න අතර මොන බලයක් ඇති වෙනවද? ප්‍රතික්‍රියා බල දෙකක් ඇති වෙනවා. මේ එක මේ අනික. හරියටම දිශාව හොයාගන්න කොහොමද? මෙයා මේ පැත්තට මේ බලය මේ පැත්තට එහෙනම් මෙතන ප්‍රතික්‍රියා බලය R මේ පැත්ත. එහෙනම් මෙතන බලය කොයි පැත්තටද? අනිත් පැත්ත. හරි. ඔය බල ලකුණු කරගන්න. ඔච්චරයි මම හිතන්නේ ස්කන්ධයන් දෙක දීලා තියෙනවා. AB ස්කන්ධයන් දෙක කීයද? 6යි 6යි ග්‍රෑම් 4යි ග්‍රෑම් නේ. මගේ මේ ස්කන්ධ රූප සටහන් දෙක පොඩ්ඩක් වෙනස්. ඒ නිසා මෙයා 4යි නේ. හරි මම මේ විශාලට ඇඳලා තියෙනවා. උදාහරණයක් නේ. දැන් මම මේ බලයක් යොදන හින්දා කොයි පැත්තද මෙයා ත්වරණය වෙන්නේ? ඔන්න ඔය පැත්තට මොනවා වෙනවද? හරි. දැන් අපේ ගානෙන් අහන්නේ මොනවද? පද්ධතියේ ත්වරණය අහනවා, ඉදිරියට ගමන් කරන ත්වරණය අහනවා, ඒ වගේම මේ ප්‍රතික්‍රියා බලය R අහනවා. තේරුණාද? හරි. දත්ත ලකුණු කරගන්න දෙවනි රූප සටහනේ වලගේ. කොයිද? නැත්තම් දීලා කියන ඉඩේ ඇඳගත්තත් කමන්නේ. ලස්සන. ඇඳගත්. ඉල්ලද්ද? ඒ ගාන දන්නවා ඉඩ දීලා තියෙන්නේ. ඔව් එහෙනම්. පස්වෙනි පිටුවේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ යටම තියෙන ලොකුම ඉඩ දීලා තියෙන ගාන හදන්න තමයි. හරි රූප සටහන ගන්න.
ලස්සන දැනගා ඔයාලට මේ බලේ පාඩම අමාරු වෙන්නේ නැහැ. කරුණාකරලා කප්පි ගාන පස් වතාවක් එකම ගාන පස් වතාවක් ඇඳලා පුරුදු වෙන්න. කරලා පුරුදු වෙන්න. මේ ගාන පස් වතාවක් කරලා පුරුදු වෙන්න. කටුකොළ වල පස් වතාවක් කරලා පුරුදු වෙන්න. එකපාරක් අහන්න ඉඳලා නිකන් ඥාන්යුන් ගන්න එපා. හරි. බල ලකුණු කිරීම හරි. බල ලකුණු කිරීම හරි. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මම මැසේජ් බලන්න බලන්න තියක් නැහැ. හරි. ඔන්න හදන්න යන්නේ ඉස්සල්ලාම මම පද්ධතියටම F සමානයි MA දානවා. කාටද දාන්නේ? පද්ධතියටම F සමානයි MA. කාටද? පද්ධතියටම. හරි. පද්ධතියට බාහිරින් දීලා තියෙන බලය කීයද? නිව්ටන් 20යි. මේ බලය එන්නේ නැහැ. ඇයි? මෙයා ධනාත්මක මෙයා ඍණාත්මක ධනාත්මක මොකද වෙන්නේ? කැපෙනවා. අහගන්න ඇතුලේ ප්‍රතික්‍රියා බලනවද? පද්ධතියම දැම්මොත් ඇතුලේ ප්‍රතික්‍රියා බලන්නේ නැහැ. ඇයි හේතුව? මෙයා ධන R මෙයා ඍණාත්මක වෙනවනේ. ඒකට ධනාත්මක ඍණාත්මක මොකද වෙන්නේ? කැපෙනවා. ඒකට මේ පද්ධතියම දානකොට ඇතුලේ තියෙන ප්‍රතික්‍රියා බල එකක්වත් එන්නේ නැහැ. F සමාන MA දාන්න තියෙන පද්ධතියම. පද්ධතියම ස්කන්ධ කීයද? 4යි 6යි 10යි. ත්වරණය A. 2යි ms වින 2යි A. ආවනේ. හරි. පද්ධතියම සමාන MA දැම්මා. තේරුණාද? හරි. දැන් මම R හොයන්න ඕන. හරි. සුරාජ් කැමති ස්කන්ධයක් කියන Aද Bද? A කැමතිද? A වුණාට මම කැමති Bට. Bට විතරක් මම දානවා දැන් F සමානයි මොකද්ද? Bට විතරක් දානවා මම මොකද්ද? F සමානයි M. Aට දැම්මේ නැත්නම් ඊතර බල දෙකක් අහු වෙන හින්දා. Bට දැම්මොත් අහු වෙන කවුරු විතරයිද? R විතරයි. කවුරු විතරයිද? R විතරයි. එහෙනම් මම Bට විතරක් F සමානයි MA දානවා. හරි. එහෙනම් B ගැන විතරයි හිතන්නේ. B ගේ බලය කීයද? B ගේ බලය කීයද? R විතරයි. කවුරු විතරයිද? R බලය R විතරයි. හරිද? F සමාන MA දැන් මෙයාට දාන්නේ. වෙන කවුරුත් බල ඉන්නවද R අරන්න? ස්කන්ධ කීයද? ත්වරණය හොයාගත්ත ත්වරණය කීයද? 2යි. එහෙනම් ආත්මි බලය කීයද? මේ සෝරි. තෙරපුම් බලය, ප්‍රතික්‍රියා බලය. පද්ධතිය ත්වරණය. අර පද්ධතියම ත්වරණය නේද? වෙන වෙනම ගත්තත් ඉතින් එකම ත්වරණය නෙන්නේ නේ. ඇයි මේ දෙන්න එකට ගියත් දෙකෙන් යන්නේ තනි තනිම ගියත් කියන්නේ නැහැ. 2යි ms ඍණ දෙකක ත්වරණයකින් යන්නේ. තේරෙන්නේ නැද්ද පද්ධතියම ත්වරණය කියන එක? තේරෙන්නේ නැහැ පද්ධතියම ත්වරණය කියන එක? A සහ B වස්තුවට මේ 20 නිව්ටන් බලයක් දෙනවනේ. ඒ දෙනකොට මෙයා කොහෙටද යන්නේ? ඈ? හරි. F සමානයි MA සමීකරණයට අනුව ස්කන්ධයකට බලයක් දුන්නොත් මොකක් වෙන්න ඕනද? ත්වරණය වෙන්න ඕන. මොනවා වෙන්න ඕනද? ත්වරණය වෙන්න ඕන. දැන් බලලා නැහැනේ ගිය සතිය කරපු කොටස් ටික ඒකනේ වෙලා තියෙන්නේ. දැන් හදලා ප්‍රැක්ටිස් කරලා නැහැනේ. ඒතර මෙතන නිව්ටන් 20ක බලයක් දුන්නාම මේ පද්ධතියම කොහෙට යනවද? ඉස්සරහට යනවා. ඒක මොකක්ද මම ගන්නෙ? ත්වරණය A. ඉතින් ත්වරණය 2යි නම් මෙයාගේ ත්වරණය කීයද? මෙයාගේ ත්වරණය මොන හොවත් එකයි ඉතින්. අර මේ වගේ ගානක් දුන්නාම ඉස්සලාම හදන්න ඕනේ මුළු පද්ධතියම සමානයි මේ දාන්න. ඊට පස්සේ මොකද දාන්නේ?
වෙන වෙනම ස්කන්ධ වලට දාලා ප්‍රතික්‍රියා බල හොයන්න ඕන. හරි හදාගමු. බලයේ මුල් ටික ඉතින් මේක මතක තියෙන්න ඕන. ඊමති කරපු ටික බලන් ඉඳලා නෑනේ. ළඟ හිටියනම් දෙනවා. මතක නෑ. මතක නෑ. මතකද? ටිකක් මම උදාහරණයක් හරි. අනෝද්‍ය දැන්ද මැසේජ් එක දැන් පොඩ්ඩක් කට ඇරලා කියන්න. ඇහෙන්නේ නැහැ. මම කියන්නේ මම බලන්නේ මේ දැන් බලපු හින්දා. මම කීයටද දාලා තියෙන්නේ? අනෝද්‍ය තේරුම් නැද්ද ආයෙ කියලා දෙන්න ඕනද? නෑ සර් හරි තේරුණා. හරි. අපිට විකල්ප ක්‍රමයක් කියලා පොඩි හිස්තනක් තියෙනවා. R සෙවීම සඳහා කියලා. මොකක් ඒක හරි. විකල්ප ක්‍රමයක්. විකල්ප ක්‍රමයක් කියන්නේ R අපිට මෙයාගෙන් හොයන්නත් පුළුවන්. කාගෙන්ද? ඇයි මෙතනත් R ඉන්නවනේ. හරි. ඒකෙන් ඕනනම් හොයන්න පුළුවන්. එහෙනම් ඒ විකල්ප ක්‍රමයක් කියලා තියෙන දේ දාන්න පුළුවන්. 6යි kg ට F සමානයි m මේ පැත්තට දානවා. හරි දැන් මම 6යි kg ගැන විතරයි හිතන්නේ මේ. හරි. කවුද ඉන්න බලයන්? මෙයාට අයිති බලයන් කවුද? මෙතුලි කියන්නේ. ඒ කියන්නේ විස්තරනේ. හරි. එතකොට මෙයා මේ පැත්තට මෙයා මේ පැත්තටනේ. එතකොට මම ලියන්නේ මොකද? විස්තරින මොකද්ද? විස්තරිනයි මෙයා මේ පැත්තට දාන මේ පැත්තට ඍණ. මේ දාන දිශාවට දාන අනිත් පැත්තට මොකද වෙන්නේ? ඍණ. විස්තරින R ස්කන්ධය ත්වරණයත් අපි හෙව්වා. ත්වරණය දෙකයි. අයවරක් දෙක කීයද? 12යි. ඔන්න ඍණ R එහා පැත්තට දාන්න මොන R වෙනවද? ධන R. ධන 12 මෙහා පැත්තට දාන්න. එතකොට කීයද? හරි නේද? අර එහෙමත් ආව නේද? හදාගන්න. විකල්ප ක්‍රමයක් කියලා තියෙන තැනට R සෙවීම සඳහා කියලා ලියලා හොයන්න. විකල්ප ක්‍රමයක් කියලා තියෙන තැන R සෙවීම සඳහා කියලා ලියන්න. R සෙවීම සඳහා. ඔය ගාන 5 වතාවක් කරලා පුරුදු වෙන්න. 5 වතාවක්. 5 times. Next. सामान्य ग्रामर उड़ी थी रखो कैपिटल में बनाना नो होगा හරි ඕක හදමු කට්ටිය උදාහරණ පළවෙනි ගාන හදන්න ඊළඟ ගාන හදන්න
ඊළඟ ගාන ඔය ගානක්මයි ඉක්මනට හදන්න තනියම ඉක්මනට හදන්න ඕකෝ හදන්න ඉක්මනට හදන්න උදාහරණයක අමාරුම දේ කරලා දෙන්න අමාරුම දේ කරලා දෙන්න බලය නිව්ටන් 80ක්ද හොයලා දෙනවනේ යම්මි නිව්ටන් 80ක බලයක් දෙනවා අමාරුම දේ කරලා දුන්නා දැන් හදන්න ඔයාලගේ රූප සටහනේ බලයන් ටික ලකුණු කරගන්න වහාම බලයන් ටික ලකුණු කරගන්න ඔය දීලා තියෙන තාත්තලික තොරණේ කියලා දාගන්න මේවා හලන්න එපා මෙතන හලනවා දැක්කොත් එහෙම ඉක්මන් කරලා විදිහම හදන්න ගන්න සුපුරුදු පරිදිම පද්ධතියට F සමානයි MA මොකේද දාන්නේ පද්ධතියටම හැබැයි දාන දිශාව දාන්න ඕන කොයි පැත්තටද බලය F සමානයි MA දාන්නේ කියලා දාන්න ඕන හරි පද්ධතියටම F සමානයි MA දානකොට ඒ පැත්තට 80යි සම්පූර්ණ ස්කන්ධ කීයද මේ බල එන්නේ නැහැ ඇයි ධනාත්මක ඍණාත්මක කැපෙන හින්දා 12යි 4යි ආස්සේ තරණය ඒ පහයිද yes පහයි ms නැති මම සුපුරුදු පරිදි 4යි kg ට f සමානයි ma දානවා ඒ පැත්තට 4යි kg ට විතරක් තොර ඉන්න බලය කවුද r පමණයි කවුරු පමණයිද r ස්කන්ධය 4යි අපි දන්නවා තොරණය 5යි එතකොට 20යි චෝක්නේ අමාරුද ඈ අමාරුයි ස්කන්ධ තුනක් හේතු කරලා තියෙන්නේ හදන්න F 60යි F මේ R 20යි ආවේ සර් ඒකට දාන්න බැයිද? එකටද? ඔව්. අයයට දාලා හදලා බලන්න මම බලාගන්න. 12යි කිලෝග්‍රෑම්ට F සමානයි ma. හරි.
එතකොට 12ක් ගැන හිතුවොත් මෙහෙට 80යි මෙහෙට r. ඒ කියන්නේ 80 ඍණ r. මෙහෙට 80යි මෙහෙට r. එතකොට 80 ඍණ r. ස්කන්ධය 12යි. ත්වරණය කීයද? 5යි. හරි. මේ බලන්න. 80 ඍණ r සමන 12 වරක් 5 60යි. දැන් මම ධන 60 මෙහෙට එනකොට ඍණ 60ක් වෙනවා. ඍණ r එහා පැත්තට යනකොට ධන r වෙනවා. එතකොට කීයද? 20යි. ඔයාලට 60ක් ඇවිල්ලා තියෙනවා. ඔයා මේ පැත්ත අරගෙන නැහැ 80 කියන එක සලකලා නැහැ වගේ. ඇයි B ස්කන්ධය සලකුවොත් එයාට R විතරයි. A ගැන හිතුවොත් Aට මෙයක් අයිති මේ. මේ මම R දෙපාරකට හොයලා තියෙන්නේ. කැමති අය ලියා ගන්න. R දෙපාරකට හොයලා තියෙන්නේ. මෙයාගෙනුත් හොයලා මෙයාගෙනුත් හොයලා. බල අඩුවෙන් තියෙන තැන් හොයා ගන්න ඕනේ. අනේ තව ස්කන්ධයක් හේතු කරනවා. ස්කන්ධ තුනක් කියලා ඇදගෙන යනවා. A B C. අනේ එතකොට මෙතනත් මෙහෙටත් R ඉන්නවනේ මේ R ස්කන්ධ හේතු වෙන ප්‍රතික්‍රියාවල ඇති වෙනවා. 5යි 3යි නේ 6යි 3යි 1යි. මෙයා 6යි මෙයා 3යි මෙයා 1යි. කීයක්ද දෙන්නේ? 80ක් දෙනවා. හොඳයි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ බලන්න. මේ ස්කන්ධ දෙක අතර ප්‍රතික්‍රියා බලය R නම් මේ දෙන්න අතරත් R වෙන්නේ නැහැ. ඇයි ඒ? ස්කන්ධ වෙනස් වුනහම ප්‍රතික්‍රියා බල මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ස්කන්ධ හැප්පුණාම ප්‍රතික්‍රියා බල වෙනස් වෙනවා නේ. මිනිස්සෙක්ගේ ඇඟේ බයිසිකලයක් ගිහලා හැප්පෙනකොට දැනෙන ප්‍රතික්‍රියා බලයයි ලේලන් බස් එකක් ගිහලා හැප්පෙන ප්‍රතික්‍රියා බලය දෙකක් නේ. බයිසිකලයක් ගිහලා හැප්පුණොත් එහෙම ඕනේ අපි ත්‍රිවිල් එකම හැප්පෙන එකක් ගමුකෝ. හරි. මිනිස්සෙක් ත්‍රිවිල් එකක් හැප්පුණාම අතපය විතරක් තුවාල වෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ නිකන් ස්කැමල් එක එහෙම නැත්නම් ටිපර් එක ගන්නවා කියලා. අපත් නෑ ප්‍රතික්‍රියා බල වෙනස්. ටිපර් එක ගන්නවා කියලා අතපය විතරක් තුවාල වෙනවා සුරාත් නෑ. එහෙනම් ප්‍රතික්‍රියා බල වෙනස් නිසා මේ දෙන්න මං R1 කියලා ගන්නවා. මේ දෙන්න R2 කියලා ගන්නවා. හරි. හදන්න. බය නැතුව පද්ධතියට මේ සමාන එන්නේ දාලා පටන් ගන්න. ෂෝක්නි. ඕක තමයි බලේ කියන්නේ. බලය තේරුම් ගන්න දන අරුතු විදිහට ජයකොඩි කියන නිකන් කියන්නේ. R1 කවුද? පද්ධතිය දැම්මනේ. හරි. දැන් කාලේ දැන් සීරෝ නේද? නේද? දීසි ඉංග්‍රීසි මාක් උනනවා ඒක බලන්න. යා විතර ඉන්නේ. යා දාන්න. ඔව් ඉතින්
හොඳයි. ඉස්සල්ලාම පද්ධතියට F සමානයි ma. බලන්න සුරාජ් F සමානයි ma පද්ධතියට දාන හැටි. හරි. පද්ධතියට F සමානයි ma දානකොට 80 එනවා. හැබැයි මේ බලන්න ධනාර්ථ ඍණාර්ථ කැපෙනවා. ධනාර්ථ ට ඍණාර්ථ කැපෙනවා. මෙයාලා එනවද? අභ්‍යන්තර ප්‍රතික්‍රියා එනවද? ඉන්නේ නෑ. ස්කන්ධය 6යි 3යි 9යි 9යි 1යි 10යි. බිඳුව බිඳුව කැපෙනවා. ස්වරණය 8යි ms ඍණ 2යි. මම දැන් දානවා c ට. c f සමානයි ma කාටද දාන්නේ? c f සමානයි ma දානවා. බලන්න c ට අයිති බලය කවුද? r2 විතරයි නේද? r2 සමාන ස්කන්ධය 1යි නේද? ත්වරණය කීයද? ත්වරණය 8යි. එතකොට 8යි නිව්ටන්. එහෙනම් r2 ප්‍රතික්‍රියා බලය කීයද? 8යි නිව්ටන්. මම දැන් දානවා a ට දාලා හොයන්නත් පුළුවන්, b ට දාලා හොයන්නත් පුළුවන්. මම a ට දානවා. කොහොමද දැම්මත් එන්න ඕන එකම උත්තරේ. a ට දානවා f සමානයි ma. a ට අයිති බල කවුද? a ට විතරක් අයිති බල කවුද? 80 සහ r1 නේ. 80යි r1 නේ. එතකොට 80 ඍණ r1. 80 ඍණ r1. මෙහෙට 80 ධන, මෙහෙට r1 ඍණ. ස්කන්ධය කීයද? 6යි. ත්වරණය කීයද? 8යි. 8 වරක් 6 කීයද? 48යි. ඍණ r1 එහා පැත්තට දානවා, ධන r1 වෙනවා. ධන 48 මෙහෙට දාන්න. ඍණ 48ක් වෙනවා. එතකොට කීයද? 32යිද? 32යිද? 32යි. දැක්කද? ලොකු ලොකු ස්කන්ධ හැප්පෙනකොට ලොකු ලොකු බලයන් දැනෙනවා. පොඩි පොඩි ස්කන්ධ හැප්පෙනකොට පොඩි පොඩි ආතති බලයන් දැනෙනවා. ලොකු ලොකු බලයන් හැප්පෙනකොට ලොකු ලොකු බලයන්. පොඩි පොඩි ස්කන්ධයෙන් හැප්පෙනකොට පොඩි පොඩි බලයන්. ප්‍රතික්‍රියා බලයන් තමයි යෙදෙන්නේ. ඒක හරකට වගේ තීරෙන්න ඕන. නොගැලපෙන උත්තර આવොත් Tamanට තීරෙන්න ඕන. ඒක හරි. අපි දැන් තන්තු මත ආතති හොයන්න යන්නේ. ඊළඟ මාතෘකාව හොඳ වෙලි. තන්තු මත. ඒක ඊට හපන් ඈ. දැන් මේ ගණන් දෙක තුන වල කී වතාවක්වත් හදන්න ඕනද? 5 වතාවකින් 15 වතාවක්වත් හදන්න ඕන. ඇයි ගණන් තුනක් හැදුවනේ? මේ ගණන් කීයක් හැදුවද? 3ක් හැදුවා. මේ ජාතිය ගණන් 3යි එහෙනම් 5යි. 5 වරක් 3 15යි. තව හදන්න ඕන වල කෝගෙන්ද? කප්පියෙන් හදන්න ඕන ගණන් 5යි. එතකොට 20යි. හරි? හොඳයි. අපි යනවා දැන් මොනවද? තන්තු වල ආතති පිළිබඳ ගැටලු විසඳන්න. ඇයි අපි මෙහෙම ගණන් හදන්නේ නැද්ද? කොහොමද? 4යි 6යි. මෙන්න මේ වගේ ස්කන්ධයක් ඒක ඇවිල්ලා 4යි kg තව ස්කන්ධයක් තියෙනවා ඒක 6යි kg. හරි? මේ දෙක ඈදලා තියෙන්නේ මොකෙන්ද? ඔන්න ඇදගෙන යනවා නිව්ටන් 20කින්.
නේද? හරි. එතුලි කියන්න බලන්න. දැන් මෙහෙන් උනත් දාලා දැන් ගිය හැකිනේ. ඇයි ඉතින් ඔයාලට අහන්න පුළුවන් මේ 20 මේ පිටවතර දුන්නේ? මොකද ලීසි මේ පැත්තෙන් දුන්නොත් මොකද වෙන්නේ? බූරු පැටියෝ මේ පිටවතර 20ක් දුනොත් එනවා මෙතන කාන්තුවත් එක්ක කාන්තු අදාගෙන කියලා හැප්පෙනවනේ. ඊට පස්සේ අපිට ආය කලින් හදපු ගණන් හදන්න ඉඳ ගන්න වෙන්නේ. මෙහෙන් බලයක් දුන්නොත් මොකද වෙන්නේ? මේ පැත්තෙන් මෙහෙම කොහොම නියුටන් 20 නියුටන් 20ක් මෙහෙම දෙනවා. දුන්නා මොකද වෙන්නේ? වෙනවා. අපි කලින් ගාලා විතර තමයි දන්නේ. ඔව්. තියෙනවා. අරකට වගේ. නියුටන් 20යි. හරි. ඔන්න මම අමාරුම ටික දාලා දුන්නා. ත්වරණය E. දැන් කෝ මේ බලන්න මෙතන මෙහෙට 20යි. කෝ මේ ප්‍රතික්‍රියාවල මොනවද තියෙන බල? මේ තන්තුර දැන ආත්‍රි බලය තමයි තියෙන්නේ. තේරුණාද? මෙහෙට 20යි නම් ඉස්සල්ලාම දැනෙන්නේ මෙන්න මෙහෙට ආත්‍රි බලය T. මොකද්ද? T. මේ පැත්තට ආත්‍රි බලයක් දැනනම් ආයේ ඒකේ අනිත් පැත්තටත් මොනවා වෙන්න ඕනද? දැනෙන්න ඕන. දැන් එතකොට මේ ස්කන්ධයේ ආත්‍රි බලය කවුද? මෙයා. නේද? මේ ස්කන්ධයේ ආත්‍රි බලය කවුද? මෙයා සහ මෙයා. ඔය දෙන්න. තේරුණාද? දැන් කලින්ම පද්ධතිය අර වගේම දාලා හදන්න. පද්ධතිය තොරණේ හොයන්න. එක වගේම හොයන්න. අට තනියම හදන්න ඕනේ. ඔය නොකියුවයි කියන්නේ. හරියද? හරි. ඕම් බලන්න. පද්ධතියට F සමානයි ma ඊතරේ දානවා. පද්ධතියටම F සමානයි ma දානකොට පද්ධතියටම අයිති මෙන්න මේ 20.
හැබැයි බලන්න පද්ධතිය සැලකුවොත් මෙහෙට ධන t මෙහෙට ඍණ t. ධන t ට ඍණ t මොකද වෙන්නේ? යාව සලකන්නේ නැහැ අපි. ස්කන්ධය 6යි 4යි. උත්තරේ කීයද? yes 2යි. දැන් අපි t ව හොයන්න ඕන. අනේ ඉතින් මේ 4යි kg ට දාන්න. 4යි kg ට f සමානයි ma දාන්න. ඒතර 4යි kg ට අයිති මේ t විතරයි නේද? කියන්නකෝ. ඔව්. ස්කන්ධය. ත්වරණය. බලන්න කොච්චර ලේසිද නේ. එහෙනම් හදන්න ඊළඟ උදාහරණ. දැන් අපි ස්කන්ධ තුනක් ඇදගෙන යනවා. කරත්ත තුනක් ඇදගෙන යන්න ඕනේ. සාමාන්‍ය සම්මතය තමයි එක කරත්තයයි ඇදන් යන්න ඕනේ. ඒ වුණාට දැන් කරත්ත තුනක් ඇදන් යන්න වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කැම්පස් එකේ කරත්තයක් දක්වනවා කියලා කියන්නේ නේද? ගෑනු ළමයෙක් නෙමෙයි සෝරි පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් එක්ක කතා බහ කර කර ඉන්නවට කියනවා ඔය ලෙක්චර් එකක් කට් කරලා ඉතින් කරත්තයක් දක්වනවා. ලෙක්චර් එකක් කට් කරගෙන ඔව් මාත් කරත්තයක් දැක්වලා. ඒවා අතීත කතානේ. කියලා නේ තියෙන්නේ. ABC කුට්ටි තුනක් තියෙනවා 1 3 4යි නේ. 1 3 4 32යි. ඉතින් වරදින්න ඉතින් කොහොම කරත් ඉතින් ආයේ මෙතනටත් මෙන්න මෙහෙම t නෙන්න ඕන නේද? 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 ඒ වුණාට නේ හැම කරත්තයක්ම අදිනකොට එකම ආතතියද නැහැ. බර කරත්තයක් අදිනකොට දැනෙන ආතතිය වැඩි. සැහැල්ලු කරත්තයක් අදිනකොට දැනෙන ආතතිය බර අඩුයි. එහෙනම් මේක T1 කියලා ගමු මේක T කියන්නකෝ 2 කියලා ගමු. එයි. දැක්කනේ කරත්තවල ස්කන්ධය වෙනස් වෙනකොට දැනෙන ආතතිය වෙනස්. නේද? හරි මට කියන්න. නේතුළු කියන්න මේ 30 කිලෝග්‍රෑම් 4ට අයිති වෙන 1 3 4 නේ දාන්න තියෙන්නේ. හරි. මෙයාට අයිති බලන්න. විශ්ම කියන 3ට අයිති වෙන බලන්න. විතරද? මෙහා පැත්තෙන් T1 නේ මෙහා පැත්තෙන් T2. එතකොට කවුද views කියන්න එකට අහුවන බලන්න. T1 විතරයි. හරි. එහෙනම් පද්ධතියම සමාන ma කියලා පටන් ගන්න ත්වරණය හොයාගන්න ඊට පස්සේ වෙන වෙනම මේවට දාලා බලන්න. හරි පුළුවන්. හරි. අදාළ ඉක්මනට සුරා කරත් දෙයක් නේද?
T1 T2 केवल सूरज ने लगा एकदम मंगल පද්ධතියටම F සමානයි m එහෙම දාපුවාම මේ T1 T2 කියන එන්න ඇතුලේ වෙන්නේ අර 32 විතරයි එන්නේ ස්කන්ධය 1 3 4 8යි ඔක්කොම 8යි ඒක තොරණය එනවා 4යි ms ඍණ 2ක් මම ඊට පස්සේ 1 kg ට F සමානයි ma දානවා අනේ 1 kg සලකුත් මේ T1 විතරයි අහුවෙන්නේ නේද මේ T1 විතරයි අහුවෙන්නේ ස්කන්ධය 1යි තොරණය කීයද 4යි හරි T2 හොයනවා නම් මම 4ට දාන්නම්කෝ 4යි kg ට F සමානයි ma 4ට අහුවෙන බල තමයි 32 ඍණ T2 ඇයි මේ මෙන්න මේ ස්කන්ධෙ මෙන්න මෙයා අයිති නේද 32 ඍණ T2 32 ඍණ T2 සමානයි ස්කන්ධය 4යි ත්වරණය 4යි ඍණ T2 එහා පැත්තට දාපම ධන T2 වෙනවා ධන 16 මෙහෙට එනකොට ඍණ 16 වෙනවා එතකොට කීයද 16 නිව්ටන් දැක්කනේ මං කිව්ව බර කරත්තයක් අදිනකොට නිව්ටන් 16ක් දෙනවා මේ පොඩි කරත්තයක් අදිනකොට නිව්ටන් 4යි නේද සුරජ් හදාගන්න හදාගත්තේ නැති බබාලා ටික
හොඳයි. ලිෆ්ට් එකේ යන්නේ මේ වෙනකම් හදපු ගණන් ටික ඔයාලා පහ බැගින්වත් හදන්න ඕනේ. හරිද? පහ බැගින්වත් හදන්න ඕනේ. කීය බැගින්ද? පහ බැගින්වත් හදන්න ඕනේ. එතකොට තමයි මේ පාඩම හොඳටම පුළුවන් වෙන්නේ. හරි? හොඳයි. හොඳයි බලමු. කොහොමද හිස්තැන තියෙන්නේ කියලා බලන්න. හරි. හොඳයි. බලමු එහෙනම් උත්තෝලකයක සම්බන්ධ ගැටලු. දැන් ඔයාලා දන්නවා උත්තෝලකයක් කියන්නේ ලිෆ්ට් එකක්. විදුලි සෝපානයක්. හොඳයි. එහෙනම් බෝඩ් එක බලමු නේ ඒකත් හදන විදිහ. ඒ ජාතිම ගානක් වලට අභ්‍යාස වලත් හදන්න තියෙනවා. හැබැයි මේ උත්තෝලකයේ ගාන නම් ඔයාලා හදන්න ඕන 10 times. 10 වතාවක් එකම එක හදන්න ඕනේ. මං ඉතින් කොහොම හරි කට්ට කන්නේ ඔයාලට මේ බලය පුළුවන් කරන්න. නැත්නම් ගුරු මුස්ටි කියන්නේ මේක කරලා හරියට කියන්නේ. මේ හරි. ඒයි. හරි අනේ අහගන්න මේ ගාන ටිකක් අමාරුයි ඈ ලිෆ්ට් එකේ ගානක් හදනවා කියන්නේ සෙල්ලන්නේ නැහැ හරි හොඳයි උත්තෝලකයක් තියෙනවා ඒ උත්තෝලකයේ උඩ හිටන් ඉන්නවා මේ මං වගේ අනිසක කිලෝග්‍රෑම් 50ක් විතර බර මනුස්පයි හරි එතකොට ප්‍රෝමිලකම් 1 2 අහනවා උත්තෝලකයේ නිශ්චලතාවය තියෙන විට ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළ යන විට එක එක කතන්දර අහනවා. හොඳයි. මේ උත්තෝලකයේ මේ මිනිස්සයා එතකොට හොඳයි දැන් මේ මිනිස්යාගේ බර කීයද yes ඉහිල් මල ස්කන්ධය බලන්න ඒ කියන්නේ බර නිව්ටන් 500යි නිව්ටන්ගේ තුනට අනුව අර every action has the same reaction නේ ඒ කියන්නේ මෙයා හිටන් ඉන්නවා උත්තෝලකෙට උත්තෝලකෙනුත් එයාගේ බරට සමාන ප්‍රතික්‍රියා බලයක් ඉහළට ලබා දෙනවා. තේරුණාද? ඉස්සල්ලාම. බර 500යි අර ලිෆ්ට් එක මගින් ඉහළට නිව්ටන් කීයද? R. එතකොට 500 සමානයි R. මෙච්චර. ආගද? මට කියන්නකෝ ත්වරණය කීයද කියලා. ප්‍රෝමිලක්කම් එක හදන්නේ මට කියන්නකෝ. උත්තෝලකයේ නිශ්චලතාවයේ පවතින විට උත්තෝලකයේ දැන් නිශ්චලතාවය තියෙන්නේ. මොන තාවෙත් තියෙන්නේ? නිශ්චලතාවය තියෙනකොට ත්වරණය කීයද?
බිංදුවයි. තොරණ කීයද? බිංදුවයි. මේ රෝමිලාකා එක හදන්නේ උත්තෝලකයේ නිශ්චලතාවය තියෙනකොට බිංදුවයි. පැහැදිලිය? හරි. මම f සමාන m මේ දානවා. අනිත් මම f සමාන m කොහෙද දාන්නේ ඉහළටද පහළටද? නිශ්චලතාවය තියෙන හින්දා f සමාන m කොහෙද හරි ගමන දාගන්න. මට අමාරුයි. මම දානවා f සමාන m පහළට. කොහෙද දාන්නේ? උතර පහළට තියෙන බල දාන ඉහළට තියෙන බල ඍණ. ඔන්න එනම් 500 ඍණ r සමානයි ස්කන්ධය කීයද? 50යි. තොරණය? හරි. එතකොට මේක බිංදුව වෙනවනේ. 50 වරක් බිංදුව කීයද? ඔව් මේ කෑල්ලම බිංදුවක් වෙනවා. ඍණ r එහා පැත්තට දාන්න. එහෙනම් උත්තෝලකයේ නිශ්චලතාවයේ ඉන්නකොට එයාගේ බලට සමාන ප්‍රතික්‍රියා බලයක් තමයි උත්තෝලකයේ මගින් ලැබෙන්නේ නේද? ප්‍රොමිලක්කන් එක හදාගමු. මේ වගේ කෙටි රූප සටහනක් ඇදලා තමයි ගාන හදාගන්න ඕනේ. අදහල්ලා. ඊට කලින් ඔයාලට ලොකු රූප සටහනක් දීලා තියෙනවා මං හිතන් ඉන්න. මෙහෙම එකක්. මං හිතන් ඉන්න ලොකු එකක් දීලා තියෙනව නේද? එහෙනම් හරිද? ඒක දාගන්න මෙහෙම. මෙහෙට 500යි. මෙහෙට මේක මේ ප්‍රතික්‍රියා බලයේ කකුල් වලින්මයි ඇති වෙන්නේ. කොහෙන්ද ඇති වෙන්නේ? කකුල් වලින්මයි ඇති වෙන්නේ. එකක් කරනවා මේ බඩ හරහා මේ බොක්ක හරහා මේ බෙල්ල හරහා ඉහළට යන්න ඕනේ. ඔළුව හරහා. ඊට එහෙම අදින්න බෑනේ. ඊට ඕන හරකෙක් ගන්නවා මේ R තියෙන්නේ මේ හරි මැදින්ද? ඔක දාගෙන ඉන්න ඉස්සල්ලා. ඔව්. බලයි ලොකු රූප තරණේ දාගන්න. ලොකු රූප තරණ උඩ තියෙන්නේ ගාන. ඊග අදින්න එපා. 7 වෙනි පිටුවේ උඩම තියෙනවනේ ගෙලිම ලිෆ්ට් එක. ඒ ලිෆ්ට් එකේ මේක ඇද ගන්න ඉස්සල්ලා. මේ කියන්නේ මේකේ බල ලකුණු කරගන්න. ප්‍රධාන බල සෙට් එක ලකුණු කරගන්න. හරි? මෙන්න මේක ලකුණු කරගන්න. හරිනේ. ඊට පස්සේ මම ඒක මකනවා. දැන් ඔයාලගේ හිස්තනේ රෝමිලකම් එක දාන්න. එක දාලා මේක හදාගන්න. දැන් ඔයාලගේ හිස්තන තියෙනවනේ. මෙතන රෝමිලකම් එක දාලා හදාගන්න. ගාන රෝමිලකම් එක ඔය රෙදි. උටුව වගේ ඉන්නවා මෙතන. මුල්ලෝ. මෙතන රෝමිලකම් එක දාලා මෙතන හදාගෙන යන්නේ. මේක මේ ප්‍රධාන රූප සටහන. ලකුණු කරගන්නේ දැන් මම ඒකේ තොරණේ ඒ බිඳුව එන්න දාලා තිබ්බද මට ඕනේ අහන්න මේ ඔය දරුවෝ මේකේ මෙන්න මේ රූප තරණේ මට ඕනේ මනුස්සයාගේ බරයි ප්‍රතික්‍රියා බලය විතරයි ඊට පස්සේ මෙන්න මෙතන රෝමිලක්කම් එක දාලා මේක හදාගන්න එච්චරයි දැන් මම මෙතන මේ ඒකේ ලකුණු කරාද ඉඩමදි වෙන්නත් ඉඩ තියෙනවා පොඩියට අඳින්න ලොකුවට අඳින්න එපා 6ක් හදන්න තියෙනවා රෝමිලක්කම් 6ක්ද 7ක්ද අඳින්න තියෙනවා 6ක් රෝමිලක්කම් එක බලන්න මෙයා එක සමානයි මේ දාන එකම සර් එහා පැත්තේ තියෙනෙත් ඒ ගානටම නේද? තේරුණා ආයෙත්
එහා පැත්තේ කොටස තියෙනෙත් ඒ ගානටම ලියන්න නේද? කොටුවක් එකක් තියෙන. මේකේ රූප සටහන මේ ගානේ රූප සටහන මේ ත්වරණය බිඳුවයි නිශ්චලතාවය කියන ත්වරණය බිඳුවයි මකනවා රෝමි ලක්කන් නම්බර් 2 මොකද වෙනවා කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළ යන විට දැන් උත්තෝලකයේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළට යනවා මොන ප්‍රවේගයෙන්ද ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ අනේ එතනත් ත්වරණය කීයද ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ ත්වරණය කීයද විශ්මි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ ප්‍රවේග වෙනස් වීමක් තියනවද ඒ කියන්නේ ත්වරණය කීයද බිඳුවයි නිශ්චලතාවයේ හිටියත් ත්වරණයේ බිඳුවයි ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් ත්වරණයේ කීයද බිඳුවයි ඕඩ පැත්තකට දාගන්න එක සමානයි මේ පාර මම ඉහළට දානවා කියන්නේ මේ පාර ඉහළට දාන්නේ මේ රූපය අඳින්නත් උනා හරි එතකොට ඉහළට තියෙන බල r පහළ තියෙන බල 500 එහෙනම් r ඍණ 500 සමානයි ස්කන්ධය 50යි ත්වරණය බිඳුවයි එහෙනම් r ඍණ 500 සමානයි බිඳුවයි ඍණ 500 හා පැත්තට දාන්න 500ක් වෙනවා එහෙනම් මොකද මතක තියාගන්න නිශ්චලතාවයේ තිබ්බත් මනුස්සයාගේ බලට සමාන ප්‍රතික්‍රියා බලයක්මයි එන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් මනුස්සයාගේ බලට සමාන ප්‍රතික්‍රියා බලයක්මයි එන්නේ මොකද ත්වරණයේ වෙනස් වීමක් සිද්ධ වෙලා නැති නිසා හදා ගන්න රෝමි ලක්කම් දෙක උල්ලු පොරේ රූප සටහන මම දැන් බෝඩ් එකේ රූප සටහන කීයක් යන්නද මම බෝඩ් එකේ රූප සටහන කලින් කීයක් යන්නද පොරෙන් ඒක මොකක්ද අනින්න ඕන රූප සටහන තුනක් දැන් මොකක්ද කරන්නේ මේක වගේ මේක ඉර නැහැ ගන්න හදන්නේ. ඊට වදිනම් කොලයක් කරන් උඩට ඇටච් කරගන්න. මංගලේ ගණන් 6ක් තියෙන රූප සටහන් 6ක් අඳින්න වෙනවා. ඒතර ගානේ තියෙන රූපෙත් එක්ක රූප සටහන් ඔක්කොම 7යි. ඔයාලට රූප සටහන් ගන්න නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. මහලුකුට නිකන් මේ අර ලෝඩ් කවුද වගේ මේ මොනවාද රූප නැතුව ඔහේ ගණන් හදනවා. අස්සපැත්ති නම් Okay. Makanya I. Question number 3. A පහයි MS ඍණ දෙකක ත්වරණයකින් ඉහළ යන විට මේ බලන්න
එහෙනම් දැන් වෙනස් වෙයි වගේ කියලා හිතනවා මේ බලන්න. 5යි ms ඍණ දෙකක තොරණකින් කොහෙටද යන්නේ? ඉහළට. එහෙනම් f සමාන m කොහෙද දාන්න ඕනේ? එතකොට f සමාන m දානවා. එතකොට එන්නේ උඩ දාන r ධන 500 ඍණ r ඍණ 500 සමානයි ස්කන්ධය කීයද? මේ මනුස්සයාගේ ස්කන්ධය කීයද? 50යි. ත්වරණය කීයද? හරි අහන්නකො. අතර ගන්න ළඟ තියෙන මොකක් හරි දෙයක් ත්වරණය වෙනවා කියන්නේ එන්න වේගය මොනවා වෙනවා කියන්නේ වැඩි වෙනවා කියන එකනේ. කොහොම අතින් එන්න ඊළඟ කරද්දි වේගය වැඩි කරන්නේ? ඔව් ගෙදර තියෙන හොඳම දාන් කොටුවේ පෝසිලේන් දාන් කොටුව පෝසිලේන් එකක් ගන්න. දාන් කොටුව පෝසිලේන් එකක් මොකද ගන්න ඕනේ? දාන් කොටුව පෝසිලේන් එකක් අරගෙන විසි කරන්න එපා. හරිද? එන්න අත මේ හරියට හදන්න. අත ඉහළට එන්න වේගය වැඩි කරන්න. එන්න ඉහළට ගන්නකොට වේගය මොකද කරන්න? වැඩි කරන්න. එතකොට අපිට අතට දැනෙන බර ගතිය මොකද වෙන්නේ? වැඩි. ඉහළට වැඩි කරලා බලන්න. මෙහෙම කරලා බලන්න. එතකොට අතට දැනෙන බර ගතිය අතට දැනෙන බර ගතිය මොකද වෙන්නේ? ඉහළට එන්න වේගය වැඩි කරලා බලන්න. කරලා බලහන්. ගෙවල් වල ඉන්නු. හරිද? එන්න වේගය ඉහළට වැඩි කරනකොට අතට දැන් මේ මාකරකයෙන් මෙහෙම තියන් ඉන්නවට වඩා බරක් මොකද වෙන්නේ? දැනෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා බලය අනිවාර්යෙන් r ගේ 500 වඩා මොනවා වෙන්නම ඕනද? වැඩි වෙන්නම ඕන. බලන්න වැඩි වෙද කියලා. 50 වරක් 5 250යි. ඍණ 500 හා පැත්තට යනකොට ධන 500ක් වෙනවා. අනේ ඉතින් මම එකතු කරලා දාන කෙලින්ම 800 කීයද? මොනවායි? 800 කීයද? 800 කීයද? 50යි නිව්ටන්. නිව්ටන් කීයද? නිව්ටන් 750. ඒ කියන්නේ මෙයා ඉහළට ත්වරණය වෙනකොට මේ මොනවාද උත්තෝල කියන වැඩි බරක් දැනෙනවද නැද්ද? වැඩි බරක් දැනෙනවා. ඒ ඉහළට යනකොට දැනෙන ප්‍රතික්‍රියා බලය කීයද? නිව්ටන් 750යි. ඒතකොට උත්තෝලකයක් ඉහළට ත්වරණය වෙනකොට දැනෙන බලය වැඩි. හදාගන්න. බිස්කට් එකක් අලවලින් බිස්කට් එකක් ඒක තමයි itu barang ඊළඟ ගණන් දෙකක් හදන්න. ඒ රෝමිලක කීයද? 3 හැදුවේ 4 5ක් හදන්න. මේ රෝමිලකන් 3
හරි. හතරවෙනි ගාන හදලා හතරවෙනි ගාන මොකද දන්නේ හතර කරන්න කියන්නේ ඒ 5 ms ඍණ දෙකක තොරණකින් පහළට යනකොට නේද නේද පහළට යනකොට මේ බලන්න එන්න වකර ස්කන්ධයක් පහළට වේගින් මෙහෙම අත පල්ලයට ගන්න. එතකොට මේ දැනන බරගතිය අඩුයි. R කියාගේ මොනවා වෙන්නද? අඩු වෙන්න ඕන. බලමු හරියයිද කියලා. F සමානයි m මම දානවා කොහෙටද? පහළට. F සමානයි m කොහෙටද දාන්නේ? පහළට. උන 500 ඍණ ස්කන්ධ කීයද? මෙයාගේ ස්කන්ධ 50යි. තොරණය 5යි. 250යි. හොඳයි. මේ ඍණ එහා පැත්තට දාන්න ධන R වෙනවා. 250 මෙහා පැත්තට දාන්න ඍණ 250ක් වෙනවා. උත්තරේ 250 නිව්ටන්. එහෙනම් පහළට තොරණය වෙනකොට දැන් මේ ප්‍රතික්‍රියා බලය අඩුයි. හොඳයි. දැන් එහෙනම් රෝමිලකම් 5යි 6යි හදන්න බලන්න. එහා පැත්තේ ඉඳ චූට්ටක් තියෙනවා. रोमिलक्कम पहा පහයි ms ඍණ දෙකක මන්දනයකින් ඉහළ යන විට F සමානයි m පහයි ms ඍණ දෙකක මන්දනයකින් ඉහළට මන්දනය කියන්නේ ඍණ නේද? ඇයි? ත්වරණය කියන්නේ එන්න වේගය වැඩි වෙනවා. මන්දනය කියන්නේ එන්න වේගය අඩු වෙනවා. මන්දනය නම් අනිවාර්යයෙන්ම ඍණ ලකුණක් එන්න ඕන. හරි. ඒවා චූටි කාලේ කියලා දීලා තියෙනවා මොන්ටිසෝරි වල. හරි. මන්දනයක් උනත් කොහෙටද මන්දනය වෙන්නේ? මේකනේ කියන්නේ. ඉහළට මන්දනය වෙන්න x සමානයි මේ ඉහළට දාන්න. ඒතර ඉහළට r ඍණ කීයද? 500යි. r ඍණ 500 සමානයි ස්කන්ධය 50යි ත්වරණය ඍණ 50යි. ඍණ 5යි. r ඍණ 500 සමානයි
ඍණ 250යි. ඍණ 500 එහා පැත්තට දාපුවාම ධන 500යි. R සමානයි කීයද? ඍණ 250 ධන 500යි ශුරු වුණාම ඍණ 250යි නෙමෙයි ධන 250යි. නේද? ඊළඟට මන්දනය කරන ප්‍රතික්‍රියා බලය 250යි. එහෙනම් 6 වෙනි ගාන 9 විත්තියෙන් හදන්න බලන්න. 6 වෙනි ගැටලුව. එහා පැත්තේ ඉඩක් තියෙනවා. කොහොමද දාන්නේ? රූප තරංග කොහෙද ගන්න තේරෙන්නේ නැහැ. රූප තරංග ගන්න. අයක් නේ? එකයි. මම දාවනාවට ටික රූප තරංග දෙපන් බලන්න. බලන්න අර මේ ටික වෙන ස්පෙෂල්. අද අරුන් හතර තුන් දෙනා මාත්‍රම් තින්නේ දෙක හරි 6 වෙනි එකත් හදන්න යන්නේ 6 වෙනි එකේ කියන්නේ මොකද්ද දැන් බලන්න මමත් එන්න රූප තරංග වදින්න තු කියලා දෙනවා හරි මෙස්ටර් දෙකට මන්දනේ කොහෙන්ද 15ට කොහෙන්ද මන්දනකින් 15ට 15ට මන්දනේ කොහෙද හරි එහෙනම් f සමානයි මේ දාන්න කොහෙටද 15ට හරි එහෙනම් 15ට f සමානයි මේ දාන්න ඕනේ 500 ඍණ කියන්නකෝ r ස්කන්ධය 50යි තොරණය ඍණ 5යි 500 ඍණ r සමානයි ඍණ 250යි ඍණ r එහා පැත්තට දාන්න ඍණ 250 මෙහා පැත්තට දාන්න yes සුරාජ් හත්සිය 50යි අඳගන්න රූප සටහනත් එක්කම උත්තෝලකේ ගාන ඉවරයි කොහොම රූප ගන්නවා කොහොමද ලස්සන රූප තරංග නෙමෙයි අර කොහොම මේ තොරණේ තියෙන්න ඕන R තියෙන්න ඕන 500 තියෙන්න ඕන ඒක අද තේරෙන්නේ නැහැ නේද
ඉස්තර මොනවද කියන එක බලන්න. තොරණෙන් දාලා තියෙන ටික අපි ඒක දැන් තමයි එන්නේ දාන්නේ. දැන් බලන්න මණ්ඩලයේ තිබෙන ඍණ 5 ms දෙක 15ට. හොඳයි. අභ්‍යාස කරලා ඔයාලා ඒක ගෙදරදී හදන්න ඕන. ගෙදරදී හදන්න ඕන 19 වෙනි ගාන අභ්‍යාසය. 19 වෙනි ගාන. ඔයාලා අද හෙටම හදන්න. අද හෙටම. හැබැයි බදාදා sorry. තව දවස් දෙක තුනකින් හදන්න ගන්න ඕවා බැරි වෙනවා. මම බැරි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක කොහොමද බැරි වෙනවනේ? ඒ නිසා අද හෙටම හදලා මොකද පුළුවන් කරගන්න. මොකද තව දවස් දෙක තුනකින් අමතක වෙනවා. ඒකට බැරි වෙනවා. හරිද? මේ බැරි වෙන එක මම තව තවත් බැරි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක අම්මෙලිකමනේ. ඒ නිසා ඔය කිව්වා මගේ කටවහ කියනවා ගමේ අයත් කියනවා මගේ කටවහ කිව්වා කියලා. හරි ඒ හින්දා හරිසමෙන් හෙට අද හෙට අනිත් වගේ ඇතුළත ඉවර කරන්න. හොඳද? ඊළඟට ලබන සතියේ කතා කරන්න තියෙනවා මෙන්න මේ කොටස. බල විභේදනය. ඒ නිසා මම ඒක මේ සතියේ කතා කරනවා. කොහොමද නේද? ලබන සතිය කතා කරන ටිකක් මම මේ සතිය කතා කරනවා. බල විභේදනය. බල විභේදනය. පාරයි කියලා දෙන්නේ. එක පාරයි කියලා දෙන හොඳට අහගන්න. වැඩේ අහගන්න නැතුව. හොඳයි. බල විභේදනය යනුවෙන් අදහස් කරන්නේ F කියලා බලයක් තියෙනවා. කෝණය θ. මේක x අක්ෂය මේක y අක්ෂය බලන්න බල විභේදනයේ මාතෘකාවට තියෙන්නේ එක පාරයි මේවා ආනත බලනේ මොන බලද මේවා ආනත බල මේ මොන බලද ආනත බල මොන බලද ආනත බල තේරුණාද මේ ආනත බලෙන් තිරසටත් බලපෑමක් තියෙනවා සිරසටත් බලපෑමක් තියෙනවා ඒක පැහැදිලිද එහෙනම් අපි මෙයාගේ සිරස් සංරචකය සහ සිරස් සංරචකය මෙයාගේ මොන සංරචකයද සිරස් සංරචකය සහ සිරස් සංරචකය හොයන්න ඕන හරි කෝණේ තියෙන පැත්තට cos කෝණේ තියෙන පැත්තට cos ඒ කියන්නේ සිරස් සංරචකයේ f cos θ මේ කෝණේ තියෙන පැත්තට නෑමුවොත් cos කෝණේ තියෙන පැත්ත අදිස්සම බීමට නෙමෙයි කෝණේ තියෙන පැත්තට නෑමුවොත් cos කෝණේ නැති පැත්තට නෑමුවොත් sin ඔන්න ඔක තමයි ඔයාලා දැනගන්න ඕනේ highlight කරගන්න ඔයාලා රූප සරහන දීලා තියෙනවා මේවා ටික highlight කරගන්න එහෙනම් අපිට බල විභේදනය කරන්න පුළුවන් කෝණේ තියෙන පැත්තට නෑමුවොත් cos නැති පැත්තට නෑමුවොත් sin එතකොට මට තිරස් සංරචකය හොයන්න පුළුවන් f cos θ එහෙනම් තිරස් සංරචකය සිරස් සංරචකය හොයන්න පුළුවන් f sin සංරචකය f cos θ සිරස් සංරචකය f sin θ ඔක පටලවන්න පුළුවන් මට ඔයාලට දැන් කොහමද sin කෝණේ තියෙන පැත්තට cos කෝණේ නැති පැත්තට sin එහෙනම් එතකොට මේ සිරස් සංරචකය කියන්නේ f cos θ තියෙන පැත්තට f sin θ කෝණේ තියෙන පැත්තට නමුත් තමයි cos වෙන්නේ කෝණේ තියෙන පැත්තට cos හරි
මට highlight කරගන්න. highlight කරගත්තද? එහෙනම් අපි ලබන සතිය කතා කරනවා බල විභේදනය පාවිච්චි කරලා කොහොමද බලේ ගණන් හදන. ඒ කියන්නේ අපි මෙහෙමයි. අපි ලස්සන කූඤ්ඤයක් දාලා කූඤ්ඤ වලින් බ්ලොක්යක් කප්පියක් දාලා මෙහෙම ස්කන්ධය එල්ලනවා. ඊම ගණන් හදනවා. ලබන සතිය අපි ගණන් හදනවා. අපි ලබන සතිය ගණන් හදනවා මෙහෙම. මෙහෙම මේසයක් අල්ලගෙන මේසෙට බ්ලොක්යක් දාලා මෙතන ස්කන්ධයක් එල්ලලා මෙහෙම නේද? මෙයාව මෙහෙම තරණය කරන අවස්ථාවක් අපි ගන්නවා. හරි. අපිට උකට විභේදනීය වුණා. ඒ වගේම අපි කොහෙන් හරි හොයා ගන්නවා මේ වගේ කූඤ්ඤයක්. කූඤ්ඤයක් වගේ මේකට බ්ලොක්යක් දාලා මෙතන ස්කන්ධයක් තියලා එන්න මෙහෙම ඔහොම චලිත කරනවා. ඒ වගේම ඒ කූඤ්ඤ ඒ වැඩේ කරලා ඉවර වුණාට පස්සේ අපි තව කූඤ්ඤයක් කරන් ඒකෙ මෙන්න මෙහෙම නේද? මෙහෙම බලයක් දාලා ඒක ඉහළට තල්ලු කරනවා. එහෙමත් ගණන්. හරි. කොහොම ගණන් හදලා ඉවර වුණාට පස්සේ අපි ඊට පස්සේ හදනවා මෙන්න මේ වගේ ඇතුලේ දර්ශනයන් තියෙනවා. ඒවත් දාලා හද. පිළිවෙලට යන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. හරි. පිළිවෙලට ඔන්න f සමාන m ගණන් ටිකක් හැදුවා. කප්පි චලිතේ අනම්මනම් ගණන් ටිකක් හැදුවා. සුපිරියරම උත්තෝලකේ ගානක් හදලා කරුණා කරලා කියපු වාර ගානක් ගණන් ටික හදන් එන්න. අභ්‍යාස ගණන් ටික හදාගෙන එන්න. අපි අවසාන කොමත් සාකච්ඡා කරනවා. බෑ හදන්න ඕනේ. ඊළඟ දවසේ මේ බලෙට සෙට් වෙන්න කලින් මේ කරපු ගණන් ඔක්කොම ප්‍රැක්ටිස් වෙලා එන්න ඕනේ. මොනවා වෙලා එන්න ඕනද? ප්‍රැක්ටිස් වෙලා එන්න ඕනේ. එහෙනම් අපි ලබන සතිය හමු වෙමු. සුපුරුදු වේලාවටම මතක තියාගන්න 2020 රිවිෂන් ක්ලාස් එක සිකුරාදා මේ හෙට තියෙන්නේ. පේපර් ක්ලාස් එකත් හෙට තියෙන්නේ. ඒ නිසා මේ මම වෙලාව දාලා තියෙනවා. යනම ප්‍රශ්න වල දෙයක් නැහැ නේ. ඉඳ අහලා දරගන්න. හොඳයි. එහෙනම් හැමෝටම ආයිබෝවන්.